හරි හරි සර්. හරි ඊට පස්සේ පන්තිපාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවක් හදනකොට ඉස්සරලාම අපි ලකුණක සැබෑ සීමාව හොයාගන්න ඕන. ලකුණක සැබෑ සීමාව. මොකද්ද මේ සැබෑ සීමාව කියලා කියන්නේ බලමු. මේක සමහර වෙලාවට අහලා තියෙනවා. ලකුණක සැබෑ සීමාව කියන්නේ මොකක් හරි ලකුණකට අයත් වපසරිය. ඒක සැබෑ සීමාව කියලා කියනවා. ඔව් අපේ ආමුදුරන්ගේ පන්සලේ මේ සැබෑ සීමාව මොකද්ද කියලා අහපුවම පන්සල් භූමිය අයිති වපසරිය කියලා ආමුදුර මට කියයි. ඒක තමයි පන්සලේ සැබෑ සීමාව. ඔක වටේ තමයි වැට ගහලා තියෙන්නේ. පන්සලේ වපසරිය වැටේ තමයි වැට ගහලා තියෙන්නේ. මෙන්න මේක ගණනය කරන්නේ අදාළ ලකුණෙන්. හොඳට අහගන්න අදාළ ලකුණෙන් 0.5ක් අඩු කරනවා. ඒත් එක්කම ඊට 0.5ක් එකතු කරනවා. එන්න මෙහෙම කරපුවම තමයි සැබෑ සීමාව හැදෙන්නේ. දැන් උදාහරණයක් ගන්නකො 30 31 32. ඉලක්කම් තුන ලියා ගන්නකො ඈතින් 30 31 32. මට මේකේ සැබෑ සීමාව කියන්නකො 30ට 0.5ක් අඩු කරනවා. 29.5යි. 30ට සැබෑ සීමාව 29.5යි අනිත් පැත්තේ 31.5යි. 31.5යි. 31 සැබෑ සීමාව 30.5යි. 30.5යි. 30.5 31 30.5යි අනිත් පැත්තේ 1.5යි. 31.5යි. 32 31.5යි 32.5යි. දැන් තේරෙනවා සැබෑ සීමාව හදන්න. දැන් ගැටලුවක් නැහැ. දැන් මම ප්‍රතිපාන්තරයක් දෙනවා. 55 58 55 පොඩි ඉරි කෑල්ලක් ගහන්න 58. මේ පන්තිපාන්තරයේ සැබෑ සීමාව 54.5යි 57.5යි. 54.5යි. හේතුව 55න් 0.5ක් අඩු කෙරුවා. ඊට පස්සේ අනිත් එකට එකතු කරනවා 58.5යි. හරිද? 100යි 99යි 100යි අතර සැබෑ සීමාව. අනුනමයයි 100යි අතර සැබෑ සීමාව. 98.5යි. දැන් ඒක අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ අර පන්තිපාන්තර සහිත ව්‍යාප්තියක් හදන්න නම් මේ ටික හදන හැටි දැනගන්න ඕන. ඊළඟට අපි බලමු මධ්‍යගය මැදගය හදා ගන්න ඕන. මධ්‍යගය කොහොමද? පන්තිපාන්තරයක හරි මැද තියෙන අගය තමයි මධ්‍යගය කියන්නේ. දැන් මේක හොයන්නේ කොහොමද? මැදාගේ හොයන්න. දැන් මං කිව්වා 55යි 58යි මධ්‍යගය. මේ මම පන්තිපාන්තරයක් දුන්නේ සැබෑ සීමාව ටීචර්ලා හෙව්වේ. මට මේකේ හොයන්නකෝ මධ්‍යගය. 55යි 58යි මධ්‍යගය. ඉහළ අගයයි පහළ අගයයි එකතු කරලා දෙකෙන් බෙදන්න. 55යි 58යි එකතු කරපුවම කීයද? 113යි. 113 දෙකෙන් බෙදපුවම 56.5යි. 56.5යි. එකයි පහයි මධ්‍යගය හොයන්න. තුනයි. 2460යි 8342 මධ්‍යගය 2460 8342. පන්දහස් 401යි.
400. ඔන්න මධ්‍යයගේ. තනියගයක් නැති වුණාම දශම එනවා. කමන්නේ. ගැටලුවක් නැහැ. ඔන්න මධ්‍යයගේ. මෙතෙන්ට එන තුරු ගැටලුවක්ද? දැන් එහෙනම් පරාසය හොයමු. පරාසය. එහෙම නැත්නම් පන්ති පාන්තරයක පළල පරාසය. මොකද්ද මේ පරාසය? ඔය පරාසය කියන වචනේ හරිය වැදගත්. ඉස්සරහට අපිට ඕක ලියන්න වෙනවා. මේ පරාසය කියන්නේ මොකද්ද? දත්ත සමූහයක මේ දත්ත විසිරලා තියෙන සමස්ත ප්‍රමාණයට අපි කියනවා පරාසය කියලා. මේක පුළුල් පරාසයකද පටු පරාසයකද එහෙම අපිට විස්තර කරන්න පොඩි විස්තරයක් ලකුණු ගැන. මේ ලකුණු පුළුල් පරාසයක විසිරී ඇත. එහෙනම් මේ දත්ත විසිරලා තියෙන එක ගැන යම් කිසි අවබෝධයක් දෙන්න පුළුවන් ඕන් ඔය පරාසය කියන වචනේ. ඕක හොඳට මතක තියාගන්න. කෙටි ප්‍රශ්න නැති හින්දා ඉතින් අවුලක් නැහැ. මේ පරාසය. එතකොට දත්ත සමූහයේ දත්ත විසිරී ඇති සමස්ත ප්‍රමාණය පරාසය කියලා කියනවා. මට හොයන්න 1යි 5යි කියන පන්ති පාන්තරයේ පරාස කීයද කියලා. 5යි. කොහොමද ටීචර් 5යි කියන්නේ? දැන් 1 2 3 4 5. එකත් අයිතිද 5 අයිතිද කොහොමද මේක හොයන්නේ? මේකට කියනවා පොඩි සූත්‍රයක්. ඉහළගේ රින පහගේ දන ඉහළාගයෙන් ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තා 55යි 58යි 58 ඉහළාගය 58 කියලා ඉහළාගය කියලා දාගන්න. ඒකෙන් අඩු කරන්න පහළාගය කීයද? 55 55 පහළාගය. ඉහළාගයෙන් පහළාගය අඩු කරලා මේකට එකතු කරන්න 1ක්. 58න් 55ක් ගියාම 3යි 3යි 1යි 4යි. දැන් ඇඟිලි වලින් ගණන් කරලා බලන්න 58ටත් ස්ථානයක් දීලා 58 මේ 55 56 57 58 4යි ඔන්න පරාසය. එහෙනම් ස්ථාන 58 මේ 55 56 57 58 කියන ස්ථාන හතරෙම මේ දත්ත විසිරලා තියෙනවා කියලා ඔන්න ඕකෙන් කියන්න පුළුවන්. මට හොයන්නකෝ 2යි 10යි අතර පරාසය. 2යි 10යි අතර පරාසය පට්ට ගාලා කියන්න පුළුවන්. 9 15යි 35යි අතර පරාසය 15යි 35 51 21 ගණනය කිරීම වරද්ද ගත්තන කර ගන්න කැල්කියුලේටරේ ගන්න ළඟට කැල්කියුලේටරේ සර් 19ද? 21යි සර්. පොඩ්ඩක් පොඩි විදියට ගිහින් 15ක් අඩු කර 35න් 15ක් අඩු කරන්නකෝ. 5න් 5 බිංදුවයි 3න් 1 2යි 21යි 21යි. ඇයි අපේ හාමුදුරුවෝ වරද්ද ගන්නේ? ඇයි වරද්ද ගන්නේ? ඒක නෙන්නම් සර් අම වැරදුනහම මේක පළවෙනි සූත්‍රය. දැන් අපි සැබෑ සීමාත් හොයලා තියෙනවනේ. මට කියන්නකෝ මේක හොයන්න පුළුවන් ඉහළාගෙන් පහළාගේ අඩු කරලා එකක් එකතු කරලා. එහෙම නැත්තම් මේක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. ඉහළ සැබෑ සීමාවෙන් පහළ සැබෑ සීමාව අඩු කරලා කීයක්වත් එකතු නොකර හිටියොත් මේක එනවා පරතරේ. බලන්න මට හදන්නකෝ සැබෑ සීමා අරගෙන 58යි 55යි අතර. 58ේ සැබෑ සීමාව ඉහළ එක 58 59.5 ඒකෙන් අඩු කරන්නකෝ 55ක 58යි නෙවෙයිද? sorry 58යි 5 මට වැරදුනා. 55ේ පහළ සැබෑ සීමාව කීයද? 54.5යි. 54.5. එතකොට 58යි 5න් 54.5ක් අඩු වුණාම කීයද අගේ? 4යි. 4යි. අපේ ආමුදුරුවෝ හරිද?
හරි සර් ඒ ටික තේරුණා. මධ්‍ය අගයේ මේ පරාසය හොයන්න ක්‍රම දෙකයි. එකක් ඉහළ අගයෙන් පහළ අගය අඩු කරලා එකක් එකතු කරපුවාමත් ඒක එනවා. එහෙම නැත්නම් ඉහළ සැබෑ සීමාවෙන් පහළ සැබෑ සීමාව අඩු කරපුවාම කීයක්වත් එකතු නොකර මේක එනවා. හරිද? දැන් ඔන්න හරි. ඔන්න දැන් ටිකක් සංකීර්ණ වෙන්න යන්නේ. මෙතෙක් කතාව තේරුණාද? ඈ? සර් පොඩි දෙයක් අහන්න පුළුවන්ද? ටීචර් අහන්න. මම දන්නේ නැත්නම් ගෲප් එකේ කෙනෙක් හරි උත්තර දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ කියන්න. අපේ නෝට් එකේ තියෙනවා සර් පහළට ප්‍රතිප්‍රාන්තරයේ තීරණය කිරීම කියලා නීති දෙකක්. දැන් පොඩ්ඩක් මට මේ නීති දෙක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ප්ලස් එක කීප ටික මට තේරුණා. ඒ නීති දෙකත් ඊළඟට යන්නේ එතෙන්ට. තව ගියේ නැහැ එතෙන්ට. දැන් මේ යන්නේ. හරි සර් හරි. හරි. පන්ති ප්‍රාන්තරයක පරාසය හොයන එක දැන් කරන්න යන්න. මේකට තියෙනවා නීති කීපයක්. පන්ති ප්‍රාන්තරයක පළල හොයන්න නීති තියෙනවා. පන්ති ප්‍රාන්තර ගණන තීරණය කරන්න පහළට පන්ති ප්‍රාන්තර තීරණය කරනකොට රීති තියෙනවා නීති තියෙනවා. මෙන්න මේ ටික තමයි අපි කතා කරන්න යන්නේ. ඒක උදාහරණ අරගෙන කරමු. ඉස්සෙල්ලාම බලමු මේකේ තියරිය මොකක්ද කියලා. පන්ති ප්‍රාන්තරයක පළල සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පන්ති ප්‍රාන්තරයක පළල අපි දැන් හෙව්වනේ. සාමාන්‍යයෙන් මේක අතර දුර ප්‍රමාණය පරාසය. ඒකට පළල කියලාත් කියනවා පරාසය කියලාත් කියනවා. මේක දැන් අපි 58න් 55ක් අඩු කරලා එකක් එකතු කරපුවම ආවේ කීයද? 4. මෙන්න මේ 4 රවුම් කරලා දාගන්න සාමාන්‍යයෙන් 4 තියන්නේ. පළලක් තියන්නේ ඔත්තේ සංඛ්‍යාවකින්. 1 3 5 7 වාගේ ඔත්තේ සංඛ්‍යාවලින් තමයි ප්‍රාන්ති ප්‍රාන්තරයක පළල තියන්නේ. දෙකෙන් නොබෙදෙන සංඛ්‍යාවකින් තමයි තියන්නේ. එහෙම තිබ්බොත් තමයි ස්ටැටිකලි මේක වඩාත් යෝග්‍යයි කියලා ගන්න. එහෙම නොතියන අවස්ථා ඇත. හැබැයි තිබ්බොත් හොඳයි. ඔක තමයි පන්ති ප්‍රාන්තරයක පළල තීරණය කරන රීතිය. නීතියක් නෙමේ රීතියක්. තිබ්බොත් හොඳයි. ඔත්තේ සංඛ්‍යාවකින් මේ පළල ඔත්තේ සංඛ්‍යාවකින් තියන්න. හැබැයි අපේ විභාග පේපර් එකේ ඒක බලනවා. ඊළඟට පන්ති ප්‍රාන්තර ගණන සාමාන්‍යයෙන් පන්ති ප්‍රාන්තර අපි වගුවක් දුන්නාම පල්ලහැට යන ගණන 10 සීමාවෙ තියන්න. එතනින් එහාට යන්න එපා. ගොඩාක් හොඳයි 10ක් තියෙනවා. එහෙම බැරි තැන් තියෙනවා. සාමාන්‍යයෙන් ගන්නේ 10. එමුණොත් පරාසෙ පළල් කරලා ගන්න. ඊළඟ එක තමයි පහළම පන්ති ප්‍රාන්තරේ කොහොමද තීරණය කරන්නේ? දැන් අපි වගුවේ ඉස්සරලාම පහළම එක හොයාගන්න එපා. වගුවක් ගොඩනගන්න. කොහොමද පහළම පන්ති ප්‍රාන්තරය හොයාගන්නේ කියන එක බලමු. මේකට නීති දෙකකුයි රීතියකුයි තියෙනවා. පළවෙනි නීතිය තමයි දත්ත සමූහයේ පහළම අගය ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕන ඒ පන්ති ප්‍රාන්තරය තුලට. පහළම අගය ඇතුළත් කරන්න ඕන. අට 55 කියලා පන්ති ප්‍රාන්තරයක් දුන්නොත් මේ 8 කියන සංඛ්‍යාව මේ පන්ති ප්‍රාන්තරය තුලට ඇතුල් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මට හදන්න පුළුවන් අවසා මේ කුඩාම පන්ති ප්‍රාන්තරය 9 තව ඉදිරියට මොකක් හරි තියලා. එහෙම හදන්න බෑ. 8 කියන එක මේක ඇතුළට රිංගවන්න පුළුවන් වෙන්න ඕන. 8ට අඩු වෙන්න ඕන. 8ට වැඩි වෙන්න බෑ. අනිත් එක තමයි ඒක තමයි නීතිය. දෙවැනි නීතිය මේ තීරණය කරගත්ත පන්ති ප්‍රාන්තරයේ පළල එහෙම නැත්නම් පරාසය ඒක ඇතුලේ අන්තර්ගත වෙන්න ඕන. ඒක නම් හරිනේ. පරාසය හැමතැනම සමාන වෙන්න බෑ. පරාසය සමාන නැත්නම් අපිට ෆ්‍රීකවන්සි එකක් ගන්න බෑනේ දිගටම. ඒ කියන්නේ 5යි 9යි 6යි 10යි 7යි 11යි 8යි 12යි පරාසය හැමතිස්සෙම සමානයි. මේකේ තියෙනවා රීතියක්. මේක තිබුණොත් හොඳයි. නැති වුණත් කමක් නැහැ. හැබැයි තිබුණොත් හොඳයි. පන්ති ප්‍රාන්තරයේ ඉහළම එහෙම නැත්නම් පහළම අගය ඒකේ පළලේ ගුණාකාරයක් විය යුතුයි. පළලේ ගුණාකාරයක් වෙන්න ඕන. ඔන්න ඔය ටිකට අදාළව අපිට පුළුවන් පන්ති ප්‍රාන්තරයක පරාසය මොකක්ද කිව්වේ ගුණාකාරයක් වෙන්න ඕන කියලා කිව්වේ? පන්ති ප්‍රාන්තරයේ ඉහළම හෝ පහළම අගය ඒ පළලේ ගුණාකාරයක් වෙන්න ඕන. පළල දැන් හිතන්නකෝ 6යි 10යි අතර පළල කීයද කියලා බලන්නකෝ.
කොහොමද පළල හොයන්නේ මට සර් කියන්නකෝ 6යි 10යි අතර පන්ති පාන්තරේ 6යි 10. මට මේක පළල හොයන්නකෝ. පහයි. කොහොමද හෙව්වේ? කොහොමද හෙව්වේ? ඉහළගේ දා ඈ 6යි 10යි අතර. 10ක් අඩු කරලා එකක් එකතු කරනවා. එතකොට 5යි. අන්න very good 5යි. ඔන්න ඔය දැන් මේ ප්‍රාන්තිපාන්තරේ මම හින්දා 6යි 10නේ. ඉහළම අගය හරි පහළම අගය හරි පළලේ ගුණාකාරය. පහේ දෙවෙනි ගුණාකාරය නෙමේද 10 කියන ඉහළම අගය. ප්‍රාන්තිපාන්තරේ 6යි 10යිනේ. පළල කියන්නේ 5යි. පහේ දෙවෙනි බලය නෙමේද පහේ දෙවෙනි ගුණාකාරය. පහ වැඩි කිරීම පහන් එතකොට නෙමෙයි පහේ ගුණාකාරය නෙමෙයි. පහේ මේ දෙකෙන් වැඩි කරපුවම නෙමේද 10 හැදෙන්නේ. එතකොට 6යි 10යි කියන ප්‍රාන්තිපාන්තරේ ගුණාකාරය. පහේ දෙවෙනි ගුණාකාරය තමයි 10 කියන්නේ. ඒක ඉහළ සීමාවේ තියෙන්නේ. ඒක අඩු සීමාවේ තියන්නත් පුළුවන්. තේරුණාද ඒක? තේරුණාද? අඩු සීමාවේ කොහොමද තියන්නේ? මේකේ තියන්න බෑ. නීතියට අනුව එක්ක අඩු එකේ තියන්න ඕන, එක්ක වැඩි එකේ තියන්න. දෙකෙන් කොහෙ තිබුණත් ගැටලුවක් නැහැ. දැන් 5යි 9යි අතර පන්තිපාන්තරේ ගන්නකො. 5යි 9යි අතර පන්තිපාන්තරේ මට කියන්න පළල කීයද කියලා? 9න් 5ක් අඩු කරලා එකක් එකතු කරන්න. ඒත් සර් 5යිනේ. ඒකේ මට කියන්නකෝ. ඒක 5 මුල ආරම්භයේ 5. පහේ පළවෙනි ගුණාකාරය තමයි 5 කියලා අරන් තියෙන්නේ. පළල කීයද 5යි. 5යි 9යි අතර පන්තිපාන්තරේ මේ පහලාගේ කීයද තියෙන්නේ 5. එහෙනම් පහේ පළවෙනි ගුණාකාරය තමයි 5 කියන්නේ. තේරුණාද ඒක? අපි ඉස්සරහට ඒක හදනකොට තේරෙයි. ඔන්න ඔය රීතීන් ටිකට ගැලපෙන්න අපි මෙහෙම කරමු. 8යි 55යි කියන පන්තිපාන්තරේ ගන්න. 8යි 55යි පන්තිපාන්තරේ ලියා ගන්න. මේකට 8 කියන ඉලක්කම දාන්න පුළුවන් වෙන්න. 8 කියන්නේ කුඩාම ඉලක්කම. මේක දාන්න පුළුවන් වෙන්න පන්තිපාන්තරය හදන්න වෙනවා අපිට. බලන්න මට ප්‍රතිපාන්තර ටිකක් හදලා පෙන්න හදන්නකෝ බලන්න. 5යි 55යි. දත්ත ටික දාන්න නම් 8 ඉලක්කම දාන්න පුළුවන් වෙන්න 15ම පන්තිපාන්තරේ හදන්නකෝ මට. අර කියන නීති වලට අනුගත වෙන්න ඕන. ඔත්තේ වෙන්නත් ඕන. පළල ඔත්තේ වෙන්නත් ඕන. 6 ගන්න පුළුවන් සර්. ඈ 6 ගන්න බෑනේ ඔත්තේ වෙන්නේ නැහනේ. 7 ගන්න පුළුවන් නේ. නෑ මට ලියන්නකෝ ගන්න පුළුවන් ටික සේරම. ඊට පස්සේ අපි නීති අනුව තෝරගමු. මේ තේරුම් යනකම් මේකේ නීතිය තමයි පරාසය ඔත්තේ වෙන්න ඕන. පන්තිපාන්තර 10ක් තිබුණොත් හොඳයි. පහළ පන්තිපාන්තරය තීරණය කරන්න නීති ටිකක් තියෙනවා. පහළම පන්තිපාන්තරය තීරණය කරන්න පහළමගේ ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕන ඒක ඇතුළට. පන්තිපාන්තරයේ පළල එහෙම නැත්නම් පරාසය ඒක තුල අන්තර්ගත වෙන්න ඕන. ඉහළම හෝ පහළමගේ පළලේ ගුණාකාරයක් වෙන්න ඕන. ඔන්න ඔය නීති රීති ටිකට ගැලපෙන්න බලන්න හදන්න. 8යි 55යි ගත්තාම මේකට අපිට පහළම එක මං අහන්නේ. එතනින් එහාට හදන්න යන්න එපා. පහළම එක 8නේ තියෙන්නේ. 8න් එහාට ගන්න පුළුවන්ද? සර් හරිද දන්න 56යි 103 ගත්තා. වැරදි. සර් ඒකට 8ම ගන්න පුළුවන් නේ. 8ම ගත්ත හැකිනේ. 8න් කියන්නේ 8 වරක් 6නේ. 8 වරක් 5 40යි 8 වරක් 6 48යි.
අට ගන්න බෑ ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. පහේ ඉඳලා දත්ත සමූහය යනවා 55ට. 5 8 12 15 25 35 ඔය විදිහට යනවා 55 දක්වා. දත්ත සමූහය 8 සිට 55 දක්වා දත්ත සමූහය දිවෙනවා. 8 කියන ඉලක්කම දාන්න පුළුවන් වෙන්න ප්‍රාන්ති ප්‍රාන්තරයක් හදන්නලු මේ ටික නියෝජනය වෙනවා. 8 13 7 ඒ වගේ හරිද සර්? 8 13 පළල පහ ගානේ ගන්නකො. ඔව්. එතකොට 8 පුළුවන් 10 සරලව පහක් ගන්නකො දැනට පොදුවේ කට්ටියම පළල පහක් ගන්නකො. පළල පහ ගන්නකො. පහ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවන්නේ. පහ අරගෙන හදන්නකො. පහේ ප්‍රාන්ති ප්‍රාන්තර 8 13 9 10 14 මං අහන්නේ පහතම ප්‍රාන්ති ප්‍රාන්තරය හදන්න ගන්න පුළුවන් ටික. පල්ල හැම එක හදන්න. අටෙන් එවනම් එහාට පහතම ගන්න ගන්න පුළුවන්ද? අයත් බෑ. පළල පහයි නම් 8නේ අපේ සීමාව. පහළම සීමාව 8. අපිට පළල කීයද? 5යි. 5යි. ආ 8න් එහාට ගන්න පුළුවන්ද? 9න් එහාට ගන්න පුළුවන්ද? 9 ගන්න පුළුවන්ද? පහළම පන්ති සීමාව ඒකට අදාළ වෙනවද? නෑ. 9 අතාරින්න වෙනවා. එහෙනම් 8යි 8න් 5ක් අඩු කරන්න. 8න් 5ක් අඩු කරන්න. එකතු කර එකතු කරන්න ඕනේ නේද? 8 15 සීමාව නිසා නේද අනිවාර්යයෙන් පනස් පහයි අටයි. අටයි 55. එතකොට දැන් 5යිනේ පරතරේ තියෙන්න ඕනේ මම ගන්නවා මේකට එකෙන් පටන් ගන්නවා මම මේක. 1යි 1 2 3 4 5. 1යි 5යි මේකට අයිති වෙනවද? නෑ. නෑ. ඒත් අතරින් වෙන්නේ නේද නැත්තේ. නා නීතිය පහළම සීමාව පටන් එන්නේ. දාන්න බැරි නිසා. ඊට පස්සේ 2යි දැන් 7යි 12 හරි නේද? නෑ අතද ඉන්නකො. මේකට ගන්න පුළුවන් මේකට පහ ගන්න පුළුවන් 3යි ඒ කියන්නේ 5න් 5ට යන්න පුළුවන් 3යි 5යි 8යි නෑ මම මේක හදන හැටි කියලා දෙන්න. හරි. දැන් මම එක ගත්තොත් එකට 5ක් එකතු කරන්න 1 2 3 4 5. එක 5 ගන්න පුළුවන්ද? බෑ. බෑ. 2 6 ගන්න පුළුවන්ද? බෑ. 3 6 ගන්න පුළුවන්ද? මේ 3 7 ගන්න පුළුවන්ද? බෑ. ඒත් බෑ 4 8 ගන්න පුළුවන්ද? 4 8. පුළුවන්. ආ 4 8 ලියා ගන්නකෝ. ඊළඟට 5 9 ගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් ඒකනේ 6 10 ගන්න පුළුවන්ද? පුළුවන් ගන්න. පුළුවන්. 7 11 ගන්න පුළුවන්ද? 7 11 ගන්න පුළුවන්ද? පුළුවන්. 8ට අඩුයින්නේ. පුළුවන්. 8 12 ගන්න පුළුවන්ද? පුළුවන්. 12 ගන්න පුළුවන්ද? පුළුවන්. 9 13 ගන්න පුළුවන්ද? බෑ. අන්න නීතිය කැඩිලා. මොකද්ද නීතිය? පහළම එක ඒක තුලට රිංගවන්න පුළුවන්. 9 කියන්නේ ඒක ඉහා ගිහිලා. එහෙනම් අපිට ගන්න පුළුවන් 4යි 8යි 5යි 9යි 6යි 10යි 7යි 11යි 8යි 12යි. දැන් බලන්න අපේ රීතීන් වලට අනුව හොඳ මේක තෝරගන්න. 4 8 ගන්න පුළුවන්ද? බෑ බෑනේ ඒක පළවෙනි එකට ඔක්තේ හරිනේ නේද? ඔත්තේ වෙන්නේ නැහැ ඒකේ පරතරය එතකොට ඔක්තේ වෙන්න ඕන නේද? පහනේ පරතරේ පහනේ කොහොමද? රීතිය අනුව පරතරේ පහයි. ඒක ගන්න මම පරතරේ දුන්නා ඒක මම රීතියට. හිතන්නේ ගන්න බෑ මොකද ඒක එන්නේ කොහොමද? පහේ ගුණාකාරයක් නොවන මං අහන්නේ ඈ පළලේ ගුණාකාරයක් රීතිය කියලා රීතිය තියෙනවා. පාලලේ අන්න very good. පළලේ ගුණාකාරයක් නම් පහයි නම් පහේ ගුණාකාරය එන්නේ කියලා කිව්වනේ නේද? පහේ ගුණාකාරය එන්නේ අපේ සර් හරි ටීචර් හරි මේකේ 2යි එන්නේ පන්ති ප්‍රාන්තර. එකක් මුලට එනවා. අනිත් එක අගට එනවා. 5 9 ගන්න පුළුවන්.
6 10 ගන්න පුළුවන්. ඔය දෙක විතරයි නේද අපේ නීතියට අනුව ගන්න පුළුවන් වෙන්නේ. අනිත් ඒවා සේරම බැහැර කරන්න වෙනවා. ඔව් ඒ දෙක තමයි ගන්න වෙන්නේ. පළලේ ගුණාකාරය ගත්තාම බැරි ඇයිද? 7 11 පළල කීයද 5යි. 5 ගුණාකාරයක්ද 7 5 ගුණාකාරයක්ද 11. ඒක හින්දා ඒක බැහැර කරනවා. ගන්න බැරි නෑ. ඒක සර් අනේ චුට්ටක් ආයේ කියලා දෙන්න. තව හිතක් තියෙනව නේද සර්? ඒකේ දැන් අර එකතු කරන් පස්සේ 7යි 11යි ඒකේ අර ඔත්තේ සංඛ්‍යාවක් තියාගන්න ඕන කියලා කියනව නේද? ඔත්තේ සංඛ්‍යාව තමයි ගන්න ඕන. පන්ති ප්‍රාන්තරයට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පන්ති ප්‍රාන්තරයේ පළල ඔත්තේ සංඛ්‍යාවකින්. දැන් 7යි 11යි අතර පළල කීයද සර්? 11න් 7ක් අඩු කරලා එකක් එකතු කරන්නකෝ. කීයද පළල? ඒත් 5යිනේ සර්. පහ කියන්නේ ඔත්තේනේ. ඉතින් ඉරට්ටේ නෙමෙයි මේක ගන්න පුළුවන් නේ ඔත්තේ සීමාවක්නේ. දැන් හිතන්නකෝ 7යි 12යි අතර කීයද පළල? එමනම් 5යි සර්. ඒක ගත්තා. 7යි 12යි 12න් 7ක් අඩු කරලා එකක් එකතු කරන්නකෝ. 6යි. අන්න එතන නීතිය කැඩෙනවා. එයි පන්ති ප්‍රාන්තරයක පළල ඔත්තේ නෙමෙයි ඉරට්ටේ. තේරුණාද ඒක? තේරුණාද? ඔව් සර්. ප්‍රාන්ති ප්‍රාන්තරය අතර පළලත් ඔත්තේ මේක 3 හරි 1 හරි 5 හරි 7 හරි ආවට කමක් නැහැ. හැබැයි මේක ඉරට් එකක් ගන්න එපා කියලා නීතිය දීලා තියෙනවා. ඒ හින්දා අපි ඒක ගන්නෙ නැහැ. 8යි 55යි අතර 8යි 55යි අතර සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. දීලා තියෙනකොට මේකට නීතියට අනුව ගන්න පුළුවන් ප්‍රාන්ති ප්‍රාන්තරයේ 15ම සීමාව තමයි අපි මේ හදන්න ඔට්ටු වෙන්නේ. එතකොට මේකට ගන්න පුළුවන් වෙන්නේ පළල 5යි. එතකොට 1යි 5යි අතර ගන්න බෑ. මොකද 8 කියන එක 1යි 5යි අතරට රිංගවන්න බෑ. 2යි 6යි ගන්න බෑ. 2 කියන එක අතර 8 කියන එක මේක 6 නේ උපරිම එක. ඒක තුලට රිංගන්න බෑ. 3යි 7යි කියන එක අතරටත් මේ 8 කියන එක රිංගන්න බෑ. 15ම සීමාව රිංගවන්න බැරුව යනවා. එහෙනම් 4යි 8 කියන එක ඕන් අපිට ගන්න පුළුවන්. ඇයි 8 රිංගවන්න පුළුවන්? ඊට පස්සේ 5යි 9 ගන්නත් පුළුවන්. 6යි 10 ගන්නත් පුළුවන්. 7යි 11 ගන්නත් පුළුවන්. පරතරේ සමාන වීගෙන යන්නේ. 8යි 12 ගන්නත් පුළුවන්. හැබැයි ඕන් 8 පැනලා 9යි 13යි ගන්න බෑ. රීතිය පළවෙනි නීතිය කැඩෙන හින්දා. දත්ත සමූහයේ 15 මාගේ අතුලත් කරන්න බෑ. 9 කියනකොට ඒක පැනලා ගිහිල්ලා 8 පැනලානේ 9 එන්නේ. ඒකින්ද ඒක අයින් කරන්න ඕනේ. එහෙනම් මේකට ගන්න පුළුවන් ඒවා 4යි 8යි 5යි 9යි 6යි 10යි 7යි 11යි 8යි 12යි. එතකොට රීතියක් තියෙනවා පන්ති ප්‍රාන්තරයේ 15ම හෝ ඉහළ මාගේ ඒකේ ගුණාකාරයක් වෙන්න ඕන. එතකොට පහේ පළවෙනි ගුණාකාරය තමයි 5. පන්ති ප්‍රාන්තරයේ පළල කීයද 5යි. පහේ පළවෙනි එකකින්ද අපිට ඒක ගන්න පුළුවන්. 10 කියන්නේ පන්ති ප්‍රාන්තරයේ පළල දෙවෙනි ගුණාකාරය. 10. පහේ දෙවෙනි ගුණාකාරය. ඒකින්ද ඒක අපිට ගන්න පුළුවන්. රීතියට අනුව ඉහළ අගය පහේ ගුණාකාරයක් කියන එකට අනුව අපිට 6යි 10 කියන එකක් ගන්න පුළුවන්. රීතියට අනුව පහළ මගේ පහේ ගුණාකාරය කියන එක යටතේ 5යි 9යි කියන එකත් ගන්න පුළුවන්. 7යි 11 ගන්න බෑ. හේතුව මොකද? 7 කියන එක පහේ පළලේ ගුණාකාරයක් නොමේ. 11 කියන එක පළලේ ගුණාකාරයක් නොවේ. 8 කියන එක පහේ ගුණාකාරයක් නොවේ. 12 කියන එක පහේ ගුණාකාරයක් නොවේ. ඒකින්ද ඒ ටික අයින් කරනවා. ඔන්න එහෙනම් 15ම සීමාවට අපිට 15ම පන්ති ප්‍රාන්තරයේ විදියට 5 9 කියලා කෙනෙක් ගත්තත් කමක් නැහැ. 6 10 කියලා ගත්තත් කමක් නැහැ. ඒ දෙකම හරි. තේරුණාද? තේරුණා නම් අපි ගණනක් හදමු. තේරුණා නම් බලන්න පන්ති ප්‍රාන්තර ටික ගොඩනගන්න 55 ඉහළ මාගේ කියලා හිතලා ඉදිරියට යන්න. මට පන්ති ප්‍රාන්තර ටික හදලා දෙන්න. අඩු මාගේ එතකොට මොන් අඩු මේකට අපි හොයුවා 5යි 9 කියලා ගන්න පුළුවන්. අපි පොදුවේ ගමු මේ 5යි 9 හැම කෙනාම
බලන්න 55 එනකම් ප්‍රතිප්‍රාන්තර ටික හදන්න. 5 9 ඊළඟ එක 10 14 10 14 15 19 දැන් මේකේ මට රටාව කියන්නකෝ. ඕක මේ ගණන් කර කර හදන්න ඕනේ. මේක ලියන රටාව දැන් කියන්න. අල්ල පහක් එන්න කොහොමද මේක ලියන්නේ? අග එක මුලට අග එකට එකක් එකතු කරලා මුලට එනවා. හැමතිස්සෙම 14ට එකක් එකතු කරපුවම 15. 15ට පහක් එකතු කරලා 19. 19 ආයේ 20 වෙනවා. 20ට පහක් එකතු කරලා 24. 24ට එකක් එකතු කරලා 25. 25 29 වෙනවා. 29ට එකක් එකතු කරලා ඉස්සරහට ගන්නවා 30. 34. 34 35 වෙනවා. 35 39. 39 40 වෙනවා. ඔන්න ඔය විදිහට 55 59 වෙනකම් ප්‍රාන්තිපාන්තර ටික එනවා. අන්න එතන මට රැක ගන්න බෑ. දීලා තියෙන දත්ත සමූහය අනුව ප්‍රාන්තිපාන්තරේ කොහොමද එන්නේ? 10ට වැඩි වෙනවා. 10ට වැඩි වෙනවා. මොකද 5 රිංගවන්න ඕන හින්දා 10ට වැඩි වෙනවා. මේක බලන්න හදන්න මේ 6යි 10යි අරගෙන හදලා බලන්න. 10න් නවතීද කියලා ප්‍රාන්තිපාන්තර ගණන. 11 මේක. ඈ 6යි 10ට බලන්න හදන්න පුරුදු වෙන්නත් එක්ක. පළවෙනිම එක 6යි 10. ඊළඟ එක 11 16. එහෙම හදාගෙන යන්න 55 එන්නේ කොහොමද කියලා බලන්න. හදපු කෙනෙක් කියන්න. තිමිරස හදපු එක මම ස්ක්‍රීන් එකට දාලා තියෙන්නේ. right. පනස් එක 55. අන්න එතකොට ඒ නීතියත් රීතියත් ආරක්ෂා වෙලා තියෙනවා. දැන් මම අරක ගත්තොත් මට ප්‍රාන්තිපාන්තර ගාන ආවේ මේ උපරිම යන්න පුළුවන් 10යි. 10 ගියොත් හොඳයි. වැරදි දාන්නේ නැහැ හැබැයි විභාගෙට. කොහොම තිබුණොත් වැඩි ලකුණක් හම්බ වෙනවා. 6යි 10 අරගෙන ඕන් ටීචර්ලා හදලා බලන්නකො. 6 10 11 15 16 20 21 25 26 30 31 35 36 55 ඔන්න ඕක තමයි හොඳම ප්‍රාන්තිපාන්තරය. හේතුව මේකේ එකතුව 10යි එන්නේ. පල්ලහැට ප්‍රාන්තිපාන්තර 10යි. 59 ගත්තොත් 11ක් වෙනවා ප්‍රාන්තිපාන්තර. හදලම නේද දෙකටම 6 11 ගොඩක් හොඳයි කියලා කියන්නේ. එතකොට දැන් අපි 5 9 ගත්තොත් එහෙම අපිට 11ක් එනවනේ. 11ක් එනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් අපේ විභාග රීතියට පටහැනි. ඒකට ලකුණු දෙයි ලකුණු කීපයක් අඩු කරයි. කෙනෙක් 6යි 10යි අරන් හදලා තිබුණොත් වැඩි ලකුණක් දෙයි. මොකද අතන තියෙනවනේ කෙලින්ම ප්‍රාන්තිපාන්තර ගණනය කිරීමේදී සාමාන්‍යයෙන් ප්‍රාන්තිපාන්තර 10 සීමාවේ තැබීම වඩාත් යෝග්‍යයි කියලා රීතිය. ඒ රීතිය මෙතන උල්ලංඝනය වෙනවා. ලේසිද ගාන හදන්න? පැටික ඔළුවේ තියෙන හදලාම එක්ස්පීරියන්ස් ගන්න ඕන. රයිට්. මං ගානක් දෙනවා. සර් වන්න පුළුවන්ද? ටීචර් සර් ප්‍රාන්තිපාන්තර 10ක් තියෙන එක රීතියක් තමයි. එතකොට සර් දැන් අපි 6 10 ගත්තොත් ප්‍රාන්තිපාන්තර 10යි තමයි. ඒත් සර් 5 9 ගත්තොත් 11යි. එතකොට සර් ඔත්ති සංඛ්‍යාවක් වීමත් එකත් රීතියක් නෙමෙයිද? ඔත්ත සංඛ්‍යාවක් වෙන්න ඕන මොකද්ද? ප්‍රාන්තිපාන්තරයක පළල ඔත්ත වෙන්න ඕන. පළල 5යි කියලා ගත්ත එක මැද මේකෙන් අඩු කරපුවම දැන්
16 20න් 16ක් අඩු කරපුවම 5යිනේ. 20න් 16ක් අඩු කරලා එකක් එකතු කරපුවම ඒකනේ පළල කියලා ගන්නෙ. ඒ පළල ඔච්චර වෙන්න ඕන. ප්‍රාන්තර ගාන 10 වෙන්න ඕන. 10 වුණොත් හොඳයි. 11 වුණත් වැරදි නෑ. අර අරකේ එතකොට මේ ඒක ගොඩාක් එකක් විතරක් පිරෙනවා අනිත් ඒවා හිස් තියෙන හින්දා ඔක පස්සේ තේරෙයි ගණන් හදනකොට. මට හදන්නකෝ. හරි සර් ගොඩක් ස්තුතියි. 7යි 63යි අතර තමයි ලකුණු විහිදිලා තියෙන්නේ. අඩුම ලකුණ 7 වැඩිම ලකුණ 63. 7 සහ 63. පන්ති පාන්තරයක පළල අපි ගමු 7 පළල 7යි. හදන්නකෝ බලන්න. ගොඩ නගන්නකෝ පන්ති පාන්තරයක්. හොඳට කල්පනා කරලා හදන්න මම විනාඩි 5ක් විතර දෙන්න. සර් පන්ති ප්‍රාන්තරයේ පළල කීයද කිව්වේ සර්? 7යි. රීති ටික ඔළුවට මම නැවත සැරයක් දාලා නවත් මේ හදමු. සාමාන්‍යයෙන් පන්ති පාන්තර මැද පළල ඔත්තේ ගාණක් වෙන්න ඕන. පන්ති පාන්තර සීමාව 10 සීමාවේ නවතින්න ඕන. පහළ පන්ති පාන්තරයේ තීරණය කරන්න දත්ත සමූහයේ පහළාගේ ඇතුළත් කළ යුතු වෙන්න ඕන. තීරණය කරගත්ත පන්ති පාන්තරයේ පරාසය ඒ තුල අන්තර්ගත වෙන්න ඕන. රීතියක් විදිහට පන්ති පාන්තරයේ ඉහළ හෝ පහළාගේ ඒකේ පළලේ ගුණාකාරයක් විය යුතුයි. ඔය රීතීන් වලට අනුව හදන්න බලන්න. කාලේ ගන්න කල්පනා කරලා හදන්න වරද්ද ගන්න එපා. ඕක පුළුවන් කියන්නේ උතනින් එහාට ගොඩ. Excuse me sir. අපි අර 6 10 කියන එක ගත්තම අපිට දීලා තියෙන අර නිශ්චිත කරගත් පන්ති ප්‍රාන්තරයේ පළල එම පන්ති ප්‍රාන්තරය තුළ ඇතුළත් විය යුතුය කියන නීතිය ඇතුළත් වෙනවද එතන? නදීෂානි 5ද නැත්නම් 7ද? අපි දැන් 6 10 කියන එකනේ ගමු කිව්වේ. ඔව් එතකොට අහලමගේ 7 නෑ මේක අලුත් එකක් හදන්න කිව්වේ. මං අහන්නේ කලින් ගානේ. මොකද්ද මිස් කිව්වේ 6 10 6 10 කියන පරාසය ඉස්සලා ගාන ගැන මම කතා කරන්නේ 6 10 කියන පරාසයනේ අපි දන්නවා කිව්වේ. එතකොට අපිට නීතිවල තියෙනවා නේද නිශ්චිත කරගත් පන්ති ප්‍රාන්තරයේ පළල එම පන්ති ප්‍රාන්තරය තුළ ඇතුළත් විය යුතුයි කියන එක. නෑ ටීචර් පළල කියලා කියන්නේ පරාසයනේ. අටනේ හරි ටීචර් මිස් අහන්නේ අර 8 කියන සංඛ්‍යාව ඇතුළත් වෙනවද කියලා 6යි 10යි ඒක නෙමෙයි මම කියන්නේ. අපිට දීලා තියෙන දෙවනි රූල් එක තියෙන්නේ නිශ්චිත කරගත් පන්ති ප්‍රාන්තරයේ පළල එම පන්ති ප්‍රාන්තරය තුල ඇතුළත් විය යුතුය කියන එක. එතකොට අපි පළල කියලා ගන්නෙ 5 නම් 6 10 කියන ප්‍රාන්තරයේ ඕක ඇතුළත් වෙනවද? මම මේ ලියන් තියෙන විදිය වැරද්දක්ද දන්නේ නැහැ. මම මේක යහන්නේ. තෝරාගත් ගුණාකාරය පන්ති ප්‍රාන්තරයේ පළලේ ගුණාකාරය. එතන රූල්ස් දෙකයි එක රෙගියුලේෂන් එකකුයි නේද තියෙන්නේ. රූල් පළවෙනි රූල් එක කියන්නේ ප්‍රධාන ඒවා තියෙන එකක් පන්ති ප්‍රාන්තර පළල ඔත්තේ විය යුතුය. ඊට පස්සේ පන්ති ප්‍රාන්තර ගණන 10 වීම සුදුසුය. ඊට පස්සේ පහළම පන්ති ප්‍රාන්තරය කියන එක යටතේ රූල්ස් දෙකක් සහ එක රෙගියුලේෂන් එකක් තියෙනවා. එතකොට පළවෙනි රූල් එක තමයි පහළම අගයද ඇතුළත් වෙන්න ඕන කියන එක. දෙවෙනි රූල් එක තමයි කළ හැකිය කියන එක. මිස් ඒකේ තියෙන ඇතුළත් කළ හැකි විය යුතුය කියලා. ඒ කියන්නේ මේ දෙක අතරට අපේ අර දත්ත සමූහයේ පහළම අගයත් ඇතුළත් කළ හැකි වෙන්න ඕනි කියලා. ඒක රූල් එක. දෙවෙනි රූල් එක තියෙන්නේ පන්ති ප්‍රාන්තරයේ පළල
එම ප්‍රාන්ති ප්‍රාන්තරය තුල ඇතුළත් විය යුතුය කියලා එකක් තියෙනවා. මම එහෙම ලියාගත් එක විදියක් වැරද්දද කියන්නේ මම දන්නේ නැහැ. ඒක තමයි දෙවෙනි රූල් එක. ප්‍රාන්ති ප්‍රාන්තරයේ පළලේ ගුණාකාරය මිස්. ඒ රෙගියුලේෂන් ඒක දෙවෙනි එක මිස් දෙවෙනි එක ලියලා තියෙන්නේ මම ලියලා තියෙන එක බලන්න තෝරාගත් පන්ති ප්‍රාන්තරයේ පළල එහි තිබිය යුතුය කියන එක. ඔව්. පන්ති ප්‍රාන්තරයේ පළල එම පන්ති ප්‍රාන්තරය තුළ ඇතුළත් විය යුතුය කියලා නෙමෙයිද සර් දීලා තියෙන්නේ. මම ලියපෙකේ වැරද්දද කියලා ඔක්කොම ඒකේ අදහස අර දෙක ඇතුළත අපි අර තෝරාගත් පන්ති ප්‍රාන්තරයේ පළල තිබිය යුතුයි කියන එකනේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නද? හරි සර් පැහැදිලි කරන්නකෝ. ටීචර් ඒ නීතියෙන් තියෙන්නේ Taman තීරණය කරගත් පන්ති ප්‍රාන්තරයේ පළල. දැන් ටීචර් තෝරගත්තේ කීයද? 6 10. මේකේ පළල හොයලා දෙන්න කුන්නට පළල කියන්නේ පරාසය. මේ දෙකේ පරාසය කීයද? 5යි සර්. 5යි. Taman තීරණය කරගත් පන්ති ප්‍රාන්තරයේ පරාසය එය තුල අන්තර්ගත විය යුතුය. එතකොට පරාසය දැන් මෙතන 5 නෙමේද ඇවිල්ලා තියෙන්නේ? සර් මං ලියන් තියෙන පන්ති ප්‍රාන්තරයේ පළල එම පන්ති ප්‍රාන්තරය තුල ඇතුළත් විය යුතුය කියන එක. ඒ කියන්නේ අපි ගන්න සංඛ්‍යා මැද්දට අර සංඛ්‍යාව පළල එන්න ඕනේ කියන එක නෙමෙයි දෙකෙන් තේරෙන්නේ. නෑ මේක තුල මේ ඒ කියන්නේ කෙනෙකුට ගන්න පුළුවන්නේ දැන් 6යි 10 ගන්නවා එක්කෙනෙක් අනිත් එකට ගන්නවා 11යි 16. එහෙම ගන්න එපා කියලා කියන්නේ. තිමිර සර් මම හරිද? ඒක තුලට එන්න ඕනේ කියන එක එනවද? ඔතන මේ කියන්නේ දැන් අර මේ කියන කාරණේ තියෙන නිශ්චිත කරගත් පන්ති ප්‍රාන්තරයේ පළල එම පන්ති ප්‍රාන්තරයේ තිබිය යුතුයි කියලානේ. හරි මිස් කියන්නකො දැන් 6 10 පන්ති ප්‍රාන්තරයේ පළල කීයද කියලා? 5යි. හරිනේ ඉතින් ඒක. එහෙම නෙමෙයි පළල තියෙනවා. එහෙම නෙමෙයි ටීචර්. දැන් අපි පළල 5 කියන එක ගත්තොත් අර 6 10 කියන්නේ ඉස්සෙල්ලා එකේ අපේ 5 9 නේ තියෙන්නේ. එතකොට 5 කියන එක එතන අඩංගුයි කියන එක තමයි මම එහෙම තමයි මම ඒකේ වෙලේ ඒ කියන්නේ ඒක කියන්නේ රීතිය මිස්. ඒ කියන්නේ රීතිය තියෙන්නේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ හෝ පහළ අගය එහි පළලේ ගුණාකාරයක් කියමු. පළලේ. ඒ කියන්නේ 5 10 15 කියන අගයක් අර අතන්ට එන්න ඕන. ඒ කියන්නේ ඔකේ තියෙනවානේ 6 10 කියලා. ඒකට 10 තියෙනවා. 5 9 කියන එකේ 5 තියෙනවා. ඒක හරි සර් මට අර දෙවෙනි රූල් එකේ තමයි ක්ලියර් වුනේ නැත්තේ. දැන් හරි. එහෙම වුණොත් මම ලියාගෙන තියෙන විදිය තමයි වැරද්ද තියෙන්නේ. ඊට ලියාගෙන වැරදි. ඒකේ කියවෙන්නේ නැහැ කොහෙත්ම පළල හෝ පරාන්තරයේ 5 වෙන්න ඕන කියලා. ඔව් ඒක පළල ඔව් එතන 5 කියලා පන්තිපාන්තරය ටීචර්ගේ අර දෙවනි නීතියේ පළල හෝ පරාසය කියලා පළල එහෙම නැත්නම් පරාසය. හරි. මේකයි. හරි සර් thank you. ඒක තුල අන්තර්ගත වෙන්න ඕන. ඒක තුල අන්තර්ගත වෙනවා. ටීචර් කියන්නේ අර අතන ටීචර් දැක්කා 5 තියෙනවා. 5 9. මෙයා කියන්නේ මේ තමන් තීරණය කරගත් පන්ති ප්‍රාන්තරයේ පළල ඒ තුල අන්තර්ගත වෙනවා. ඒ 5 වෙන්න ඕන. ඒ 5 කියන්නේ ඒක නෑ ටීචර් ඒක වෙන්නේ නෑ. ඒකට තමයි අර ඊළඟ රීතිය දීලා තියෙන 5 ගුණාකාර වෙන්න ඕන පළල. අර විදියට තමයි තේරෙන්නේ. හරි සර් thank you. ඒ විදියට වෙනස් කරගන්න. මොකද එහෙම මේ නීතිය රැක්කොත් මෙතන ප්‍රාන්තිපාන්තර 11ක් එනවා. ඒක වැරදිනවා. ප්‍රාන්තිපාන්තර 10යි උපරිම එන්න පුළුවන්. වැරදින්නේ නැහැ. සම්මතය ඒකයි කියන එකයි කියන්නේ. 7 63ට හදන්නකො 7 ගුණාකාර තියෙනවා. පළල 7යි ඈ. ජනක සර්. ඔව් ටීචර්. ඔතන අර පන්ති ප්‍රාන්තර 10කට සීමා වෙන්න කියලා ඇත්තේ. ඒ කියන්නේ අපිට ඊට වැඩිය ගන්න පුළුවන්. දැන් 20ක් වගේ ගත්තොත් අපිට ඒකත් එක්ක වැඩ කරන්න අමාරුයි නේද? ඒකයි නිශ්චිත ප්‍රමාණයක් ගන්නව ඇත්තේ. ඔව්. නැත්නම් 15 10 අඩු වෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්. පුළුවන්. අනිත් පැත්තට එන්න ඕනනේ. මගේ ඩේටා වලින්
මාගේ කොල්ලට දුක හිතිලා මේ තීක්ෂණ මට වතුර එකක් ගෙනත් දෙන්න චරලි වතුර එකක් ගෙනිත් මම කෞශල්‍ය මිස් අර කලින් දාපු එකත් ඒකත් හරි ගන්න පුළුවන් ඒකත් නේ අර රූල් එකට මයිති ඕක ගොඩක්ම හොඳ නිසා ගත්තා අර හතෙන්ම පටන් ගන්න නිසා තිමිර සර් ඔව් මේ පන්ති ප්‍රාන්තරයේ හොයන එක අපිට සුට්ටක් තව සරලව කියා දෙන්න බැරිද? ඔකේදී අර මේ පොඩි දෙයක් තෝරන වෙනවා ඔකට අර මේ කියන්නේ සම්පූර්ණම මේ අපේ මුළු දත්ත පද්ධතියම පරාසයත් යොදා ගන්න පුළුවන් නම් හොඳයි ඔකට. ඒ කියන්නේ පන්තියක පළල කොච්චරයිද කියලා කියන්නේ. එතකොට 63 කියන එක 763 කියලා මේ ගත්ත මේ දත්ත පද්ධතියේ 63න් 7ක් අඩු කරලා එකක් එකතු කරා නම් එතකොට 56යි 57යි නෙන්නේ. එතකොට 57 අරගෙන 10න් බෙදලා බැලුවොත් මෙතන 9න් අරගෙන ඉතින් අපි ගන්න ඕන පන්ති ගාන 10 නම් 5.7ක් එනවා. එතකොට පන්තියක බලල 6ක් වගේ ගත්තා නම් හොඳයි. කමක් නැහැ මේක 7 වුණත් අවුලක් නැහැ. 7 අරගෙන තියෙනවා. සර් කිව්වා 7ට අරගෙන හදන්න කියලා. ඉතින් මම කියන්නද එතන ඉඳලා? සර් විස්තර කරන්නකෝ. ඔක දැන් ඕකේ කියපු හැටියට දැන් මම ඔය මම ලියපු එක තමයි දාලා තියෙන්නේ. දැන් ඕකේ තියෙන අඩුම අගේ කීයද 7 නේ. පේනව නේද 7 කියලා. හරි. 7 ඉඳලා පන්තියේ පළල 7ක් වෙන විදිහට 7 13 කියලා පන්තියක් ලියාගත්තා. අන්න උඩින්ම ලියලා තින්නේ ඒකනේ. 7 13. හරිද? ඔව්. ඒ පළල එතකොට 7යි. එතකොට ඊට පස්සේ 7 දෙකක් අඩු. ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ නේද සර්? ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕන අර පන්තියේ පළල. ඒ කියන්නේ 7 5 7 9 වගේ අගයක් තමයි එන්න ඕන කියලා අපි අර රූල් එකක් විදිහට උඩින්ම දීලා තිබ්බේ. ඒක හොඳයි කියලා තියෙනවා. නේ රූල් එකක්ම නෙමෙයි. පන්ති ප්‍රාන්තරයක පළල ඔත්තේ සංඛ්‍යාවක් වීම වඩා සුදුසුයි කියලා තමයි කියන්නේ. හරි? එතකොට ඔකේ 7යි කියලානේ. 7යි 13යි අතර පරතරේ නෙවෙයිද කියන්නේ? ඔව්. එතකොට 7 13 කියලා කියන්නේ 7 8 9 10 11 12 13 කියන අගයන් ටික ඔකට දාන්න පුළුවන් කියලානේ කියන්නේ. අගයන් 7ක්. ඒකනේ පළල කියලා කියන්නේ. හරි හරි සර්. ඔව් සර්. පහ ගන්න බෑ එතකොට 11ක් වෙනවනේ. 5.7 එතකොට 6යි කියලා අරගත්තොත් එතකොට ඒක අපිට අර 6 කියන එකට වඩා 7 කියන එක හොඳයි කියලානේ අපි කිව්වේ. පළල නේද? ඔව්. ඔව්. ඉමිරිස 1 7 කියන පරාසය ගත්තොත් ඒකේ ඒකත් ඒකත් ගන්න පුළුවන් මිස්. පුළුවන් නේද? ඒකත් ගන්න පුළුවන්. ඔව්. අපි කෝකට හැදුවත් කමක් නෑ සර් ඒකෝට නේ. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. ඉමිරිස මේ දෙකෙන්ම හැදුවම අපිට එනවනේ පන්ති පාන්තර 9ක් එනවා. 1 7 ගත්තත් 9ක් එනවා. 7 13 ගත්තත් 9ක් එනවා නේද? ඔව් ඒ නිසා මේ දෙකම හරි කියලා ගන්න පුළුවන්. පන්ති ප්‍රාන්තර ගානේ අවුලක් නැහැනේ. ඔක්කොම දෙකම සමානයිනේ. අරකෙත් 9ක් එනවා මේකෙත් 9ක් එනවනේ. ඔව්. ඉමිරිස මේකේ මේ පන්ති ප්‍රාන්තරයේ පළල අරන් තියෙන්නේ 7ක් කියලා නේද? ඔව් සර් ගන්න කිව්වේ 7 කියලානේ. එතකොට දැන් මම ඔය උඩින්ම ලියලා තියෙන්නේ 7 13. හරිද? ඊට පස්සේ මම ලියනවා 6 12 කියලා එකක්. ඊට පස්සේ 5 11 4 10 3 9
2 8 ඔය විදිහට 1 7 එතකොට ආයි බිඳුව 6 කියලා ඔහොම ලියන්න බෑ. හරි? ඒක ලියන්න බැරි 7 අඩංගු වෙන්නේ නැති නිසා. අඩු මාර්ගය 7නේ. එතකොට ඔව් මේ අපිට දුන්නහම අපිට 15 අගය අරගෙන එතන ඉඳලා මේ පළලට අනුව ප්‍රතිපාන්තරය ගොඩනගා ගන්න පුළුවන් නේද? ඔව් ඔය එහෙම තමයි ගොඩනගලා තියෙන්නේ. එහෙම ඔය ගොඩනගපු ටික ගන්න ඔය තියෙන්නේ 7 13 6 12. හැබැයි අර අන්තිමම එකේ තියෙන්නේ 7 කියලා රවුම් කරලා තියෙන්නේ. එතනින් එහාට ගන්න එපා. එතනින් අඩු එකක් ගන්න එපා. එතකොට 7 එකට අඩංගු වෙන්නේ නැහනේ. ඊට පස්සේ තව දෙයක් අපිට කියනවානේ මේ තව දෙයක් කියනවා අර ගුණාකාරයක් ගන්න කියලා රීතියක් තියෙනවානේ. පන්තිපාන්තරයේ ඉහළ හෝ පහළ අගය එහි පළලේ ගුණාකාරයක් වීම. එතකොට 7නේ අපේ පන්තිපාන්තරේ පළල. එතකොට 7 14 21 වගේ අගයක් තමයි මේ ඔය එතකොට මේ මෙන්න මේකේ තියෙන ඉහළ හෝ පහළ අගය වෙන්න ඕන. දැන් මේකේ 7 විතරයිනේ තියෙන්නේ. 14 නෑ නේද මේ එළියවිලා? නෑ. දැන් ඔක 7 විතරයිනේ ලියවිලා තින්නේ මම ලියපු ටිකේ වම් පැත්තේ මේ තීරුවේ. ඔව්. ඒ නිසා 7 තියෙන එකක් තමයි අපිට තෝරගන්න වෙන්නේ. උඩ මේක 7 තියෙනවා යට මේකෙත් 7 තියෙනවා. එතකොට උඩ මේකේ 7 13 ඉඳලා ලියාගෙන ගියත් කමක් නැහැ. 1 7 කියලා ඒක අරන් ලියාගෙන ගියත් කමක් නැහැ. මොකද දෙකටම පන්ති ප්‍රාන්තර 9 ගානේ තමයි එන්නේ. තව මොනවාරි ගැටලු තියෙනවද? එතකොට දැන් අපි හදිසියෙන් දැන් 8 14 ගත්තොත් ගුණාකාරයේ 14 තියෙනවා. නමුත් අපිට අවම සංඛ්‍යාව අවමගේ 7 නැති නිසා අපිට ඒක රිමූව් කරන්න වෙනවා. අයින් කරන්න වෙනවා. ඔව්. එතකොට 7 දාන්න තැනක් නැති වෙනවනේ අපිට. ඔව්. ඒකයි. මේකේ මේ දැන් ওই පන්ති පාන්තර දක්වද්දි මේ ඔය දාලා තියෙන 63 69 කියලා එහෙමද දාන්න ඕන නැත්නම් මෙතන අඩුවගේ ඉඳලා දාන්නද අපි ඉස්සෙල්ලා දැම්මේ 6 ඔව් මම ඔය යට ඉඳලා පටන් ගත්තේ ලියන්න. මම යට ඉඳලා ලියන්න ගත්තේ 7 13 14 20. සර් දැන් සර් ඔය එතන 63 නේ ඉහළම ලකුණු ප්‍රමාණය. එතකොට 69 වෙනකන් ගන්න පුළුවන් දේ ප්‍රාන්තරය 63 ඒක ගන්න වෙනවා. මොකද 63 අඩංගු කරගන්න එපේ යෝකට. 63ත් ඔකට දාගන්න නම් ඒ පන්තියක් දාන්න වෙනවා ඔකට නේද? ඔව්. ඒකට ගත්තම කෙලින්ම 63න් ඉවර වෙනවා සර්. ඔව් හරියටම 63න් ඉවර වෙනවා. ප්‍රශ්නයක් නැහැ ඒක. ඔව් ජනක කියන්නකෝ. අපි මෙහෙම කරමු. දැන් මම දුන්නේ 7ත් 63ත් අතර ලකුණු සීමාවක් තියෙනවා. මේ ටික දාන්න පන්ති ප්‍රාන්තරයක් හදන්න කියලා තමයි කිව්වේ. එතකොට මේකේ පළල ගැන හිතන්න එපා. පළල මම දීලා තියෙන ඔත්තේ ගානකට. නොදුන්නොත් තමයි ඔත්තේ ගානකට ඔයාලා හදන්න ඕන. පළල 7ක් ගන්න කියලා දීලා තියෙනවනේ. එතකොට ඒ ගැන හිතන්න යන්න එපා. ඒක වෙනස් කරන්න බෑ. ගාන ඉරට්ටේ ගානක් දුන්නොත් ඒක ඒ විදිහටම ගන්න වෙනවා. ඒ රීතිය කැඩුනට කරන්න දෙයක් නැහැ. මේකේ පළල 7 ගන්න කියලා දීලා තියෙනවා. එතකොට ටීචර් මේකේ ලියන්න පුළුවන්. දැන් 7නේ අපේ පොඩිම ගාන පළල 7යි. මේක බිඳුවේ ඉඳන් යන්කෝ බිඳුවයි 6යි ගන්න පුළුවන් මේ දෙක අතර පරාසය 7යි. 1යි 7යි ගන්න පුළුවන්. 2යි 8යි ගන්න පුළුවන්. බිඳුවයි 6යි ගන්න බෑනේ 7 නිරූපණය වෙන්නේ නැහනේ. අහන්නකෝ මම මේ ගන්න පුළුවන් ටිකනේ කියන්නේ. 3යි 9යි ගන්න පුළුවන්. 4යි 10යි ගන්න පුළුවන්. 5යි 11යි ගන්න පුළුවන්. 6යි 12යි ගන්න පුළුවන්. 7යි 13යි ගන්න පුළුවන්. 8යි 14යි. අන්න 8 කියන්නේ 7න් පස්සේ ගිහිල්ලා. 8යි 14යි ගන්නෙ නෑ අපි අතාරිනවා. බිඳුව ගන්නකෝ. බිඳුවයි 6ට දාන්න පුළුවන්ද 7? 6 කියන්නේ උපරිම එක. 7 කියන්නේ ඒකත් අතාරින්න. දැන් තියෙනවා අපිට 1 7 2 8 3 9 4 10 5 11 6 12 7 13. මේකෙන් බලන්න රීති. රීති බලපුවම මොකද්ද වෙන්නේ? දැන් මේකේ පළවෙනි එක බලන්න ඕනේ නැහැනේ. ඔත්තේ සංඛ්‍යාවක් දීලා තියෙනවනේ. එතකොට ප්‍රාන්තිපාන්තර ගාන 10 සීමාව ලියලා තමයි බලන්න වෙන්නේ. ඒකත් අතාරින්න. දත්ත සමූහයේ පහළාගේ ඇතුළත් කළ යුතුයි. ඒකත් අපි දෙකක් දැන් අයින් කෙරුවනේ. ඒ සීමාවත් ආවා. ඒ නීතියත් ආවා. ප්‍රාන්තිපාන්තරයේ පළලත් සමානයි. ඒකත් හරි. එහෙනම් මෙතන බලන්න තියෙන්නේ රීතිය විතරයි. රීතිය කියන්නේ ප්‍රාන්තිපාන්තරයේ ඉහළාගේ හෝ පහළාගේ පළලේ ගුණාකාරයක් විය යුතුයි. මේකේ පළලේ ගුණාකාරයක් වෙන්නේ මොකද්ද? පළලේ ගුණාකාරයක් විය යුතුයි. මේකට ගන්න වෙන්නේ මොකද්ද? 7 63 කියන්නේ 7 වරක් කීයද? 9යි. එතකොට 7 කියන ඉහළාගේ ප්‍රාන්තිපාන්තරයේ ඉහළාගේ
මේ පළලේ ගුණාකාරයක් තමයි මේ 7 කියන එක. 7 9 වෙනි ගුණාකාරය. ඒ හින්දා අපිට වෙන ඒවා එහෙම ගන්න පුළුවන් ද බලන්න. 2 ගත්තොත් ඒකේ ගුණාකාරයක් හැදෙනවද? 2 8 ගත්තොත්. පල්ලේ ගුණාකාරයක් වෙනවා. පල්ල කීයද? 7යි. 7 ගුණාකාර ඉරට්ට සංඛ්‍යාවක් කොහොමත් එන්නේ නැහනේ. මෙතන 8 කිව්වහම 7 ගුණාකාරයක් වෙන්නේ නැහැ. 3යි 9යි 7 ගුණාකාරයක් වෙන්නේ නැහැ. දහය ගත්තොත් 63 නෑ. 4 නෑ. 5 නෑ. 11 නෑ. 12 නෑ. 6 නෑ. 13 7. ඉතින් මේකේ අපිට තෝරගන්න තියෙන්නේ 1යි 7යි කියන ප්‍රාන්ති ප්‍රාන්තරය. 1යි 7ට අදාළව ඔය කියන නීති රැකෙන්න බලන්න ලියන්න 63 වෙනකම් මේ 7 7 ප්‍රාන්ති ප්‍රාන්තර. දැන් පළවෙනි එක 1යි 7 දෙවෙනි එක එතකොට කොහොමද ලියන්නේ? 8යි 14. 8 මේක ලියනකොට ලියන්නේ අනිත් පැත්තට. අඩුම එක යටට ලියා ගන්න. යට සිට උඩට ලියා ගන්න ප්‍රාන්ති ප්‍රාන්තර ලියනකොට. අඩුම එක හැමතිස්සෙම එන්න ඕන යටට. ඒක නීතියක් කියලා හිතේ තියාගන්න. ඒක තමයි ඇත්තටම නීතිය. එතකොට යටටම ලියනවා අපි 1යි 7 ඊළඟට එනවා 7ට එකක් එකතු කරලා 8යි 14 15 21 තිමිරස දාලා තියෙනවා 22 28 29 35 36 42 43 49 50 56 57 63 63ෙන්ම නවතිලා තියෙනවා. බලන්න මේ කීයක් තියෙනවද මේකේ ප්‍රාන්ති ප්‍රාන්තර? 9යි. 9යි. හා මම මේ ටිකක් නම් බිව් කමන්නේ හද. ඒක අපිට රකින්න බැරි වුණා 10. මුත් කරන්න දෙයක් නැහැ. බලන්න ඕක රකින්න පුළුවන් විදියට ඔය ගුණාකාරයන විදියට 10 ගන්න පුළුවන්ද කියලා බලන්න. උතන ආවේ 9යි. ප්‍රාන්ති ප්‍රාන්තර නීතියේ තියෙන්නේ 10 සීමාව තැබීම වඩාත් යෝග්‍ය වේ. බලන්න කෙනෙකුට හදන්න පුළුවන්ද බලන්න අරගේ ගුණාකාරයෙන්ද තව පන්ති ප්‍රාන්තරයක් ඕකට? පුළුවන් සර්. බලන්න කියන්න. එක 7 දාන්න පුළුවන් නේද සර්? ඈ? ඔතනට 15ට 15ට කීයද ගන්නෙ? 15 මේක කීයද ගන්නෙ? එකේ ඉඳන් 7 වෙනකම් ගන්නවා. ඉතින් එහෙම තමයි අපි අරන් තියෙන්නේ. 1 7 8 14 15 21 බිංදුවයි 6යි අරගෙන කොහොමද 7 එකට ඇතුළු වෙනවද නේද? ඔව් ඒක ගන්න බෑ. එතකොට අපි තව වැඩි ගන්න වෙනවා. අන්න අපිට නීතිය රැකලා රීතිය කඩන්න වෙන අවස්ථාව වෙනවා. නීතිය රැක රීතියක් ඇදුවා. මේකේ ගන්න වෙන්නේ මේ ප්‍රාන්ති ප්‍රාන්තරය තමයි. හරි නේද? අපි ගානකට යන්ද? ගාන දෙන්නම් කෞශල්‍ය මිස්ටර් වෙලා ගිහින් ඇති මම ගාන සංඛ්‍යා ටිකක් දෙන්නම් ඊළඟ දවසේ ඕවා ටික හදාගෙන එන්න. එතකොට අපිට එතනින් එහාට යන්න පුළුවන්. බය වෙන්න එපා තව බොහොම පොඩ්ඩයි යන්න තියෙන්නේ. ඔය ටික හොද්දට ඔළුවට දාගන්න. සර් මේකේ මේ 7 13 ඒක වැරදිද එතකොට? 7 13 මට කියන්න රීතියට අනුව බලමු ඒක ගන්න පුළුවන්ද කියලා බලමු. මම ඒක පහළ හෝ ඉහළගේ එහි පළලේ ගුණාකාරයක්. පළල 7යිනි 7 ගුණාකාරයක් 7 වෙනවා. ගන්න පුළුවන් 7 පළවෙනි ගුණාකාරය 7යි. එතකොට මේක රැකෙනවා. දැන් 7 13ට දාලා බලමු. 10ක් හැදෙනවද කියලා 7 13 ඉඳන් ලියාගෙන යන්න. 7 13 එහෙම ලියලා බලමු. සමහරවිට හැදෙන්න පුළුවන්. ජනක සර් ඔය දාලා තියෙන එක නේද සර්? ඒ දාලා තියෙන තිමිරස දාලා තියෙන්නේ. තිමිරස හදපු එක ජනක සර් දාලා තියෙන්නේ. මාව ඇහෙන 7 13 මාව ඇහෙනවද සර්? ඒකෙත් 9යි. ඒකෙත් ඇවිල්ලා තියෙන්නේ 9යි නේද? ඔව් 9යි තියෙන්නේ. 9යි. ඔව් හෙලෝ සර් මාව ඇහෙනවද? ඇහෙනවා ටීචර්.
ඒකේ මම මේ නෝට් එකේ තැනක ලියාගෙන තියෙනවා සර් සාමාන්‍යයෙන් 10 සීමාව තිබීම සුදුසුය. නමුත් අනිවාර්ය නැත කියලා. අනිවාර්ය නෑ. දැන් බැරි වෙලාවත් 10 සීමාව ගන්න මෙතන එකක් තිබුණොත් ටීචර් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? ලකුණක් අඩු වෙනවා. අපේ මේ දැනුමනේ මේකේ බලන්නේ. එහෙම වැරදි නැති නෑ. දෙකට නැති වැරදි නෑ. එකතු කරන්න දැන් මේකේ ගන්න බෑ. මේකේ ගන්න එක 7 ගත්තත් මේකේ ගන්න බෑ. එහෙම නැත්නම් තිමිර සර්ගේ 7 13 ගත්තත් ගන්න බෑ. මේක එක 7 දෙකම ගන්න පුළුවන් නේ. ඔව් සර්. එක ඒකේ 7 ගන්නත් පුළුවන් 7 13 ගන්නත් පුළුවන් මේකේ. 10 රකින්න ගියොතින් සර් වැඩකට නැති පන්ති ප්‍රාන්තරයක් එකතු කරන්න වෙනවා. අදාළ නැති එකක්. නෑ එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. එහෙම තේරුමක් නෑනේ. ඒකේ බිඳුවනේ. එහෙම ගන්නෙ නෑ. බැරි වෙලා හරි ගානට දුන්නොත් දැන් මේකේ මේ කලින් එකේ මතකනේ අපිට කලින් එකේ ගන්න පුළුවන් අපිට මේ 9 6 10 ගන්න පුළුවන් 6 10 ගත්තොත් වෙච්ච දේ දැක්කනේ 10න් නැවතුණා 5 9 ගත්තොත් 11කින් නවතිනවා අන්න එහෙම වුණොත් කියන එක හින්දායි මේක අපි කිව්වේ දැන් මේකේ කොහොමද 9යි එන්නේ සර් කියන්න ටීචර් මේකෙදි නම් දැන් අපි අර ඉස්සලා ගත්ත එක ගත්තොත් 1 ඉඳලා ගියාම 60 අන්තිම මේ පන්ති පාන්තරේ වෙන්නේ 57 63 නේ. එතකොට දැන් එතකොටත් පන්ති පාන්තර 9ක් තමයි තියෙන්නේ. නමුත් දැන් අපි ගත්තොතින් පන්ති පාන්තර සීමාව ගත්තොතින් එහෙම 7 අවමාගේ 6.5යි 63 ඉහළගේ 63.5යි. එතකොට ඒ දෙකම මේ 7 13 ගත්තොත් 63 69 අතර තියෙනින්ද මේක ගන්න පුළුවන්ද නැත්නම් කෙලින්ම 1 7 කියන මේ පන්ති පාන්තර ටික අරගෙන 63න් ඉවර කරන 63 නේ අපේ උපරිම ගාණ තියෙන්නේ. 63 අපිට මේ ඒකෙන් ගන්න පුළුවන් 1 7 ගන්නත් පුළුවන් 7 13 ගන්නත් පුළුවන්. කෝකුණක් ගත්ත හැකි. එහෙම නේද තිමිර මල්ලි? ඔව් සර් ඒක වැරද්දක් නෑ මේ අපේ අර පන්ති ප්‍රාන්තර ගානේ වෙනසකුත් නෑනේ. ඔව් ඒ නිසා මේ දෙකම ගන්න පුළුවන්. දෙකම ගන්න පුළුවන් නේද සර්? ඔව් දෙකම ගන්න පුළුවන්. ඒකේ හින්දා ඒ දෙකම හරි. මේක චුට්ටක් තෝරා ගැනීම චුට්ටක් අමාරුයි. මෙන්න මේ ගණන් ටික ලියා ගන්න හැබැයි පොත බලන්න එපා තනියම හදන්න ඔළුවට තර්ක කරලා මේකේ පන්ති ප්‍රාන්තර ටික ගොඩනගාගෙන ඉන්නකො. ලොකු ගණනක් දෙනවා. විභාගෙට මෙච්චර එකක් දෙන්නේ නෑ. ලියා ගන්නකො 50 31 40 32 20 28 42 සර් ආයි මුලින්ම කියන්නකෝ සර්. අනිත් අය නිවීම නවත්තන්න 50 31 40 32 20 28 42 29 දැන් අනිත් අය පටන් ගන්න 36 40 50 21 37 26 52 45 35 21 19 27 51 49 20 26 31 40 54 42 36 21 19 49 40 32 14 16 51 18
28 45 ඕකේ සර් නැවතත් චුට්ටක් කියනවාද ඇහුන්නේ ලියාගත්ත ටීචර් කෙනෙක් හරියට කියනවද මට දැන් මතක නැහැ මිරමල්ලි ලියාගත්තා නම් කියන්නද සර් යන්නකො ටීචර් 50 32 40 32 20 28 42 29 30 36 50 51 ඉලක්කම් 40ක් තියෙනවා මිස් 40ක් තියෙනවා ඒකේ දෙවෙනි ඉලක්කම 32 නෙමේ 31 කියලා ගන්න 32 වුණත් කමන්නේ අවුලක් නෑ අව 31 තමයි ලියන් තියෙන්නේ අපි 31 දෙවෙනි ඉලක්කම 31 ඒක වෙනස් වුණාට අවුලක් නෑ දැන් මේකේ ඉහළා ගියයි පහළා ගියයි ටක් ගාලා 60 දාගන්න වැඩි මාගයයි අඩු මාගයයි රවුන්ඩ් කරගන්න දෙක 15 වෙනි අංකේ කීයද 52ද 51ද 52 52 රයිට් මට ඉහළ මාගයයි පහළ මාගයයි ටක් ගාලා රවුන්ඩ් කරන්න 54 හොයන්න ටක් ගාලා පරාසය හොයන්න කොහොමද හොයන්නේ සමීකරණ කියන්නකො පරාසය හොයන ඉහළ කඩු කරලා එකක් එකතු කරනවා. ඉහළාගෙන් පහළාගේ අඩු කෙරුවා එකක් එකතු කරා. රයිට්. කීය දෙන්නේ? 54න් 14ක් අඩු කරපුවාම 40යි. 40යි 1යි 41ද? ඔව්. රයිට්. දැන් ප්‍රාන්තිපාන්තරයේ පළල හොයන්න හොර ක්‍රමයක්. සාමාන්‍යයෙන් ප්‍රාන්තිපාන්තර 10 සීමාවේ තැබීම හොඳයි කියනවනේ. නේද? පරාසය බෙදන්න 10. හතලිස් එක 10න් බෙදපුවම 4.1යි. පහක් පිටින් ගත්තා නම් හරි. මේක 4 ගන්න බැරියයි. මේක 4 විදියට ගන්න පුළුවන්. ඉරට්ටි. අන්න very good. ඉරට්ටි. ඒ හින්දා අතන නීතියට අනුව ප්‍රාන්තිපාන්තර ඔත්තේ ගානකින් ආරම්භ කිරීම යෝග්‍ය හින්දා 5ට ගන්න. පොඩිම ඉලක්කම කීයද? 14. පළල කීයද? 5යි. right. ඔය අදට ඇති. 14යි 5යි. පන්තිපාන්තරේ ඊළඟ දවසේ ලියාගෙන එන්න හේතු සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන. මම මේක ගත්තේ අහවල් නීතිය ප්‍රකාරව මෙහෙමයි කියලා ලියාගෙන එන්න පුළුවන් වෙන්න ඕන. තවත් ලේසි කරා. සර් මෙතන 10න් බෙදුවේ අපි කියලා තියෙනවනේ අතන නීතියක් දාලා තියෙනවනේ සාමාන්‍යයෙන් පන්තිපාන්තර සංඛ්‍යාව 10ක් තිබුණොත් හොඳයි කියලා. ඒ හින්දා අපි දල වශයෙන් පරාසය සමස්ත පරාසය 10න් බෙදලා එන උත්තරේ තමයි පළල කියලා ගන්නෙ. ඒක පළල නීතියට අනුව ඔත්තේ සංඛ්‍යාවකින් තියාගන්න එක තමයි වඩාත් යෝග්‍ය. ඒක හින්දා අපි 4 ගන්න පුළුවන් අතන. ඒක ඉරට්ට නිසා 5ට පෑන්නුවා එක. ඉලක්කම පහළම ඉලක්කම තියෙනවා 14 පළල 5යි.
දැන් පන්ති පාන්තර හදා ගන්න පුළුවන් වෙන්නේ. නීති කල්පනා කරලා බලලා අපේ ආමුදුරෝ ඊළඟ දවසේ පරාසය මේ පන්ති ප්‍රාන්තර ටික ලියාගෙන ඉන්න. ඊට පස්සේ අපි ඒකට ගණන් ටිකක් දාලා හදමු. එච්චරයි පොඩි දෙයයි. හරි සර්. හොඳයි සර්. හොඳයි.